හරි. තමයි ආයුබෝවන්. අපි කරන් යන ඉස්සරහට හවුල් ව්‍යාපාර කොටස තමයි අපිට ආවරණය කරගන්න තියෙන්නේ. අපි මේ කොටසේ දැන් අද මේ වීඩියෝ එකෙන් මේ එපිසෝඩ් එකෙන් පිටු අංක 16 දක්වා ආවරණය කරනවා. එතකොට ඒ දක්වා අපි කතා බහ කරගෙන යමු. බලන්න මාතෘකාව හවුල් ව්‍යාපාරවල ලක්ෂණ විමසමින් එම හවුල් ව්‍යාපාරවල වාසි හා සීමා විමර්ශනය කරයි. අපි සාමාන්‍යයෙන් කියනවා හවුල් ව්‍යාපාර කොටස කියලා. ඒ කියන්නේ ව්‍යාපාර සංවිධානවල හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන ක්‍රමය ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. නෝට් එක කියව ගන්න මගෙත් එක්කම 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ පළවෙනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක් යන්න පහත පරිදි නිර්වචනය කර ඇත. දැන් ඔයාලට පේනවා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ලංකාවේ බලපැවැත්වෙන නීතිය පිළිබඳව. කෝපි කාලේ නීතියක් තියෙන්නේ 1890යි. හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි 2021 පටන් ගන්න හවුල් ව්‍යාපාර වලට බලපැවැත්වෙන්නේ. හරි. ඒකේ පළවෙනි වගන්තියට අනුව තමයි මෙන්න මේ විදිහට හවුල් ව්‍යාපාර නිර්වචනය කරලා තියෙන්නේ. බලන්න. ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. මේක හයිලයිට් කරගන්න ඕනේ. පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය කියන කොටස. පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය. හරි. දැන් බලමු මොකද්ද මේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ කියලා. දැන් හවුල් ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. දාරමුණක් තියෙන ලාභය. අරමුණ ලාභය. ව්‍යාපාරයක් තියෙනවා. තිබේ. ඊළඟට පුද්ගලයන් සමූහයක් ඉන්නවා. යාලා පොදුවේ තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. එතකොට පුද්ගලයන් මේ ඉන්නවා. පුද්ගලයන් සංඛ්‍යාව තමයි දීලා තියෙන්නේ. මේ පහේ ගොඩවල් විදිහට පුද්ගලයන් සමූහයක් ඉන්නවා කියන එක තමයි අපි දක්වලා තියෙන්නේ. එතකොට දැන් ආයෙ බලන්න ටියුට් එක කරගෙන නිර්වචනය. ලාභ ඉපීමේ අරමුණින්. ඔන්න ලාභ ඉපීමේ අරමුණ තියෙනවා. ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය. ව්‍යාපාරයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්තක් තියෙනවා කියන කාරණේ තියෙන්නේ. පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය. මේ ලාභ ඉපීමේ අරමුණින් මෙන්න මේ ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යන මෙන්න මේ කියන පුද්ගලයන් 10 දෙනා අතර තියෙන සම්බන්ධතාවය අපි හඳුන්වනවා හවුල් ව්‍යාපාරයක් කියලා. එතකොට ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ. දැන් පුළුවන් තරම් මෙනෙහි කරන්න. මවන්න. මොකද්ද මම මේ කියන්නේ? මොකද්ද දැන් මේ ටියුට් එකේ තියෙන්නේ කියන එක පුළුවන් තරම් මෙනෙහි කරන්න. බලන්න කොටස් තුනකට කඩා ගන්න පුළුවන්. හරි. ලාභ ඉපීමේ අරමුණක් තියෙනවා. හරි. ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා. හරි. ඒ පුද්ගලයන් කිහිප දෙනා අතර තියෙන සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් කියලා හඳුන්වනවා. ලාභ ඉපීමේ අරමුණක් සහිත ව්‍යාපාරයක් තියෙනවා. හරි. ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයන් කිහිප දෙනා අතර තියෙන සම්බන්ධතාවය අපි හඳුන්වනවා මූලික වශයෙන් මේ සම්බන්ධතාවය අපි හඳුන්වනවා හවුල් ව්‍යාපාරයක් කියලා. ඒක තමයි හවුල් ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඔයාලට
මේ කොටස හවුල් ව්‍යාපාර ගැන මෙහෙම මූලික අවබෝධයක් ලබා ගන්න එක හවුල් ව්‍යාපාරවල මොනවද තියෙන ලක්ෂණ ඒ වගේම හවුල් ව්‍යාපාරවල අරමුණ මොකද්ද වගේ දේවල් ඔයාලට ගිණුම් කරන කියන විෂයේදී අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි. හරි නිර්වචනයෙන් පස්සේ යන්නකො එහා පැත්තට. එතන ලක්ෂණ ටිකක් තියෙනවා ලියා ගන්න. අපි මුලින්ම ලක්ෂණ ටික ලියාගෙන ඉමු. පළවෙනි ලක්ෂණය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම. පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම. පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම. ඊළඟ එක කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. ඊළඟ එක බලන්න හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. ඊළඟ එක ලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයක් තිබීම. එහෙම නැත්නම් ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. ලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයක් තිබීම. ලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයක් තිබීම. ඒකටම ඇලයිරක් දාලා ලියා ගන්න ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. ඊළඟ ලියා ගන්න ළමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය වෙන මේක. මේක අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන්නේ අනිකා වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණාව තමයි මෙන්න මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එකෙන් අපි අදහස් කරන්නේ. හරි. එතකොට ආයෙත් බලන්න පළවෙනි එකේ ඉඳන් එක පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම. දෙක කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. තුන හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. හතර ලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයක් තිබීම. එහෙම නැත්නම් ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. පහ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. එතකොට බලන්න ළමයි පළවෙනි එක අපි ඒ ගැන වටහා ගමු. විස්තරය දිනවා මෙන්න මෙහෙම පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අතර ඇති කරගනු ලබන සංගමයක් වැනි තත්වයක් මින් අදහස් වේ. හවුල්කරුවන් අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතු අතර උපරිමය 20කට සීමා විය යුතුය. හයිලයිට් කරගන්න පළවෙනි පේළියේ තියෙනවා සංගමයක් වැනි තත්වයක්. සංගමයක් වැනි තත්වයක්. හරි.
දැන් මේකෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩියෙන් ඉන්න ඕනේ කියලා. දැන් ව්‍යාපාරයක එක පුද්ගලයයි නම් ඉන්නේ. එහෙම නැත්නම් එක සමාජිකයෙක් නම් ඉන්නේ. ඉතින් එතන හවුලක් ඇති වෙන්න විදිහක් නැහැනේ. දැන් ක්‍රිකට් මැච් එකක වුණත් පාර්ට්නර්ෂිප් එකක් තියෙන්නේ දෙන්නෙක් අතරනේ. එක්කෙනෙක් අතර තනියට chance නැහැනේ ක්‍රිකට් මැච් වල. එතකොට දෙන්නෙක් අතර තමයි පාර්ට්නර්ෂිප් එකක්. හවුල් සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නේ. ඒ වගේ තමයි මෙතනත් පාර්ට්නර්ෂිප් එකක් කියලා ගත්තම දැන් හවුල් ව්‍යාපාර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ පාර්ට්නර්ෂිප්ස් කියලානේ. එතකොට හවුල් ව්‍යාපාරයකට දෙන්නෙක්වත් අඩුම ගානේ ඉන්න ඕනේ හවුලක් ඇති වෙන්න සම්බන්ධතාවයක් ඇති වෙන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම පුද්ගලයන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් ඉන්න ඕනේ කියලා කියන්නේ. කියන්නේ සංගමයක් වැනි තත්ත්වයක්. මොකක් හරි සංගමයක් ඇති වෙන්නේ නැහැ නේ එක්කෙනෙක්ගෙන්. යම් කිසි පිරිසක් ඉන්න ඕනේ. ඔයාලගේ ඉස්කෝලේ උනත් විවිධාකාර වූ සංගම් ඇති නේ. විද්‍යා සංගම්, වාණිජ්‍ය සංගම්, ඔය ආදී වශයෙන් විවිධාකාර සංගම් ඇති. එක්කෙනෙක් විතරක් ගිහින් සංගමයක් හදාගන්න නැහැ. අනිවාර්යයෙන්ම පිරිසක් ඉන්නවා. අන්න ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. දැන් මෙතන පනත අනුව නම් අවමය දෙන්නයි උපරිමේ 20යි කියලා තමයි කියන්නේ. අපි ඒක ඉස්සරහට කතා බහ කරමු. ඊළඟ එක කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම කියන එකෙන් අදහස් වෙන්නේ කියව ගන්න නෝට් එක බලා ගන්න. හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට නම් හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට නම් හවුල්කරුවන් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එකඟ විය යුතුය. හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට නම් හවුල්කරුවන් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එකඟ විය යුතුය. හයිලයිට් කරගන්න. හවුල්කරුවන් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එකඟ විය යුතුය. හවුල්කරුවන් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එකඟ විය යුතුය. ඊළඟට වෙළඳාමක්, රැකියාවක් හෝ වෘත්තියක් වැනි කටයුත්තක් වෘත්තීය කටයුත්තක් වැනි ව්‍යාපාරික මුහුණුවරක්ගත් කාර්යයක් හවුල් ව්‍යාපාර නියුක්ති විය යුතු බව මින් අදහස් වේ. වෙළඳාමක්, රැකියාවක් හෝ වෘත්තීය කටයුත්තක් වැනි ව්‍යාපාරික මුහුණුවරක්ගත් කාර්යයක හවුල් ව්‍යාපාරය නියුක්තිය විය යුතු බව මින් අදහස් වේ. දැන් මෙහෙමයි. මෙතන කියන්නේ පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා ක්‍රිකට් මැච් එකක් ගහන්න, එහෙම නැත්නම් වොලිබෝල් මැච් එකක්, ෆුට්බෝල් මැච් එකක් ගහන්න, එහෙම නැත්නම් ඕමි අතක් ගහන්න වගේ දෙයක් හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ පුද්ගලයන් එකතුන පමණින්. හරි. එහෙනම් ඉතින් මල ගෙදරක ගිහින් ඕමි ගහන එකත්, කැවම් ගහන එකත් ව්‍යාපාරයක් වෙයි. එහෙම නෙවෙයි. දැන් පුද්ගලයන් කිහිප දෙනෙක් දැන් මෙන්න මෙහෙම පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. මෙන්න මේ විදිහට පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. දැන් පුද්ගලයන් 10 දෙනෙක් ඉන්නවනේ. එයාලා ව්‍යාපාරික කටයුත්තක නිරත විය යුතුයි. ව්‍යාපාරික කටයුත්තක නිරත විය යුතුයි. දැන් අපි ව්‍යාපාරයක් කියලා මොකද්ද පළවෙනි පාඩමේදී නිර්වචනය කරගත්තේ? පුද්ගල අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඒ කියන්නේ මෙන්න මේ කියන පුද්ගලයන් කිහිප දෙනා පුද්ගල අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තක නිරත විය යුතුයි. ව්‍යාපාර විදිහට ගත්තම අපි කතා කරන්නේ නිෂ්පාදන. දැන් ව්‍යාපාර කාර්යයන් අපි අද ව්‍යාපාර ක්‍රියාවලියදී කතා කරේ සම්පත්, මෙහෙයුම් ක්‍රියාවලිය සහ නිමවුම්. එතකොට මෙහෙයුම් ක්‍රියාවලිය ඇතුලේ මොනවද කතා කරන්නේ? නිෂ්පාදනය, ලැබීකරණය, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, පරීක්ෂණ හා සංවර්ධනය, තොරතුරු කළමනාකරණය, ඔය වගේ දේවල්. එතකොට අන්නේ ඕනම කාර්යයක් ව්‍යාපාර කටයුත්තක්. එතකොට ඒ ආදී වශයෙන් මොකක් හරි නිෂ්පාදන කටයුත්තක හරි, අලෙවිකරණ කටයුත්තක හරි මොකක් හරි කටයුත්තක ව්‍යාපාරික කටයුත්තක මෙන්න මේ පුද්ගලයන් කිහිප දෙනා නිරත විය යුතුයි කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ පුද්ගලයන් නිකන් සංගමයක් හදාගත්තම බෑ. ඒක අනිවාර්යයෙන්ම ව්‍යාපාරික කටයුත්තක් විය යුතුයි. ඒක තමයි මෙන්න මේ දෙවනි කරුණෙන් කියන්නේ. බලන්න තුන්වෙනි කරුණ. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. වාචික, ලිඛිත හෝ ව්‍යංග යන කවර හෝ ආකාරයක ගිවිසුමක් මත හවුලක් ඇතිවිය යුතු බව මින් අදහස් වේ. ඒ කියන්නේ හවුල්කරුවන් අතර ගිවිසුමක් තියෙන්න ඕනේ ළමයි. දැන් මෙතන හයිලයිට් කරගන්න ඕලා වාචික, ලිඛිත හෝ
ව්‍යංග යන කවර හෝ ආකාරයක ගිවිසුමක් මත වාචික ලිඛිත හෝ ව්‍යංග යන කවර හෝ ආකාරයක ගිවිසුමක් මත කියන කොටස highlight කරගන්න. දැන් ගිවිසුමක් කියන්නේ හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවයක්. ඒ කියන්නේ යම් යම් කටයුතු සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවයක් තමයි අපි ගිවිසුමක් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් ටිකත් එක්ක කරගෙන යද්දී යම්කිසි එකඟතාවයන් වලට එනවා. මේවා තමයි එකඟතාවයන්. හරි? දැන් ප්‍රාග්ධනය කොහොමද යොදන්නේ? ප්‍රාග්ධනය එක්ක සමානව හවුල්කරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හවුල්කරුවෝ තමයි A B C තමයි හවුල්කරුවෝ 3 දෙනා. හරි? එතකොට ප්‍රාග්ධනය සමානව යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් A 3යි B 2යි C 1යි ආදී වශයෙන් ප්‍රාග්ධනය යොදන්නත් පුළුවන්. හරි? එතකොට ලාභය ගත්තම ලාභයත් සමානව බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ප්‍රාග්ධනය යොදපු අනුපාතයටම 3ට 2ට 1 කියන අනුපාතයෙන් ලාභයත් බෙදා ගන්න පුළුවන්. ඔන්න ඔය තමයි හවුල් ව්‍යාපාරයේ ඇතිවන එකඟතාවයන්. එතකොට මෙන්න මේ වගේ එකඟතාවයන් කිහිපයකින් සමන්විත දෙයක් තමයි ගිවිසුමක් කියලා කියන්නේ. එතකොට මෙතන මේ ගිවිසුම කියන එකේ බලන්න වාචික ගිවිසුමක්, ලිඛිත ගිවිසුමක් හෝ ව්‍යංග යන කවර ආකාරයෙන් හරි ගිවිසුමක් තියෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ වාචික කියන්නේ අපි වචනයෙන් කතා බහ වෙනවා. ප්‍රාග්ධනය මෙන්න මෙහෙමයි යොදන්නේ, ලාභය මෙන්න මෙහෙමයි යොදාගන්නේ ආදී වශයෙන් වචනයෙන් කතා බහ වෙනවා. කිසිම ලිඛිත තත්වයක් නැහැ. ලිඛිතයි කියලා කියන්නේ අපි ඒ ඇති කරගත්ත එකඟතාවයන් ඇතුළත් කරලා හදාගන්නවා ලියවිල්ලක්. ඒක තමයි හවුල් ඔප්පුව කියලා අපි ඉස්සරහ කතා කරනවා. ඒ හවුල් ඔප්පුවක් මත නම් අපි හවුල් ගිවිසුම හදාගෙන තියෙන්නේ. එතකොට ඒක ලිඛිත තත්ත්වයක්. ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම ඇති කරගත්ත එකඟතාවයන් ප්‍රාග්ධනය සමානව බෙදා ගන්නවා. ප්‍රාග්ධනය සමානව යොදන්නේ. ඒ වගේම ලාභය සමානව බෙදා ගන්නවා ආදී වශයෙන් ඇති කරගත්ත එකඟතාවයන් ලිඛිත තත්වයකට කියනවා. ඒ කියන්නේ ලේඛනගත කරනවා. එතකොට ඒක ලිඛිත ගිවිසුමක්. ව්‍යංගයෙන් කියන්නේ ඒ කියන්නේ හැසිරීමෙන් සහ ඇඟවීමෙන්. ඒ කියන්නේ අපි නිකන් අඟවනවා. අපි මෙන්න මෙහෙම තමයි වැඩ කරන් යන්නේ. ඒ කියන්නේ අපි ප්‍රාග්ධනය දාලා තියෙන්නේ සමානව කියන එක අපි ඇඟවෙන විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ තව කෙනෙක්ට ඒත් වෙන විදිහට. ඒ වගේම ලාභය අපි බෙදාගන්නේ සමාන විදිහට. අපි එකම රායනි කුරුල්ලෝ. අපි සන්තෝෂෙන් ඉන්නේ අපි සමානව තමයි ලාභය බෙදාගන්නේ විදිහ පේන විදිහට අපි වැඩ කටයුතු කරන් යනවා. ඒක තමයි ව්‍යංගයෙන් කියලා කියන්නේ. හැබැයි මේ අතර තියෙන හොඳම එක තමයි ලිඛිත ගිවිසුම. එතකොට ලිඛිත තත්ත්වයක් තියෙනවානේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ලිඛිත ගිවිසුම බලලා ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. ඊළඟට බලන්න හතරවෙනි එක ලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයක් තිබීම. ලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයක් තිබීම. ඒකෙ මෙන්න මෙහෙමයි හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ පදනම මත හවුල් ව්‍යාපාරය නිර්මාණය වී තිබේ. හවුල් ව්‍යාපාරය පැවතීමට නම් අනිවාර්යෙන්ම ලාභ අරමුණක් පැවතිය යුතුයි. කියන්නේ හවුල්කරුවන් අතර මෙන්න මේ වගේ ලාභ බෙදා ගැනීමේ එකඟතාවයක් තියෙන්න ඕනේ කියලා කියන්නේ. සමානව හරි කොහොම හරි මොකක් හරි අනුපාතයකට හරි එකඟතාවයක් තියෙන්න ඕනේ. ලාභ බෙදා ගන්න නම් අනිවාර්යෙන්ම ලාභ අරමුණක් තියෙන්න ඕනේ. මොකද ලාභ අරමුණක් නැතුව ව්‍යාපාරයකට පවතින්න බෑනේ. ඒ වගේම හවුල්කරුවන්ට උනත් මොකක්වත් අරමුණක් කියන්නේ මොකක්වත් අර මොටිවේෂනල් ෆැක්ට් එකක් නැහැනේ. අභිප්‍රේරිත සාධකයක් නැහැනේ. ඒකින් අනිවාර්යෙන්ම ලාභ අරමුණක් තියෙන්න ඕනේ. ඊළඟට අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. උඩ හතරවෙනි කාරණේ හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ පදනම මත හවුල් ව්‍යාපාර නිර්මාණය වී තිබේ කියන පේළිය highlight කරගන්න ඕනේ. හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ පදනම මත හවුල් ව්‍යාපාර නිර්මාණය වී තිබේ. ඒක highlight කරගන්න. ඊළඟ එක අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. බලන්න මෙන්න මෙහෙම තියෙනවා. සෑම හවුල්කරුවෙකුම
තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු සහ ප්‍රධානියෙකු වන බව මින් ප්‍රකාශ වේ. මේ නිසා එක් හවුල්කරුවෙකු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් අනෙක් හවුල්කරුවන්ද වගකීමෙන් බැඳේ. මේ අනුව සියලුම හවුල්කරුවන් ඔවුනොවුන් වෙනුවෙන් වගකීමෙන් බැඳේ. ඒ කියන්නේ හැම හවුල්කරුවෙක්ම අනික් කෙනාගේ සේවකයෙක් වගේම ප්‍රධානියෙක්. ඒ කියන්නේ හැම කෙනාම අනික් කෙනාගේ නියෝජිතයෙක් වගේම ප්‍රධානියෙක්. කියන්නේ අනික් කෙනා නියෝජනයත් කරනවා ඒ වගේම අනික් කෙනාගේ ප්‍රධානියෙකුත් වෙනවා. කවුරු හරි වැරද්දක් කරොත් ඒ වගකීමට අනික් හවුල්කරුවනුත් සමානව බැඳෙනවා. ඒ වගේම කවුරු හරි හොඳ වැඩක් කරොත් ඒ කීර්ති නාමයට අනික් හවුල්කරුවන්ට සමානව වග කියන්න පුළුවන්. ඒ කියන්නේ එක් හවුල්කරුවෙකු කරන කටයුතු සම්බන්ධයෙන් අනික් හවුල්කරුවන් ඍජුවම අදාළ වගකීමට බැඳෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. මොකද අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හවුල් ව්‍යාපාරයක් ඇතුලේ. මෙතන හයිලයිට් කරගන්න එක හවුල්කරුවෙකු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් අනික් හවුල්කරුවන්ද වගකීමෙන් බැඳේ. එක් හවුල්කරුවෙකු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් අනෙක් හවුල්කරුවන්ද වගකීමෙන් බැඳේ. right බලන්න ඊළඟ හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ ටිකක් මට කරන් යන්න. එතන කේවල ස්වාමි ව්‍යාපාරික සුවිශේෂී ලක්ෂණ කියලා පැටලා තිනවා. ඒක කපන්න ඒක වැඩක් නැහැ. මේ හවුල් ව්‍යාපාරයේ මූලික ලක්ෂණ ගැන කතා කරන්නේ. අයිතිය හවුල්කරුවන් දෙකත් 20ක් අතර සංඛ්‍යාවකට සීමා වීම. එහෙත් වෘත්තීය හවුල් සඳහා උපරිම සීමාවක් නැත. වෘත්තීය හවුල් කියන්නේ ගිණුම් කරන කටයුතු නීතිඥ කාර්යාල වගේ දේවල් වලට ලොකු සීමාවක් නැහැ. හැබැයි පොදුවේ ගත්තම හවුල්කරුවන් දෙකත් 20ක් අතර සංඛ්‍යාවකට හවුල් ව්‍යාපාරයේ සමාජික සංඛ්‍යාව සීමා වෙනවා. ප්‍රාග්ධනය හවුල්කරුවන් ගිවිසගත් පරිදි ප්‍රාග්ධනයට දායක වීම. එයාලා ගිවිසගත්ත විදිහට මෙන්න මේ ගිවිසුමේ විදිහට මේ මම කිව්වේ සමානව ප්‍රාග්ධනය බෙදන් මේ යොදනවා. ඒ වගේම 3ට 2ට 1 ආදී අනුපාත වලට අනුකූලව ප්‍රාග්ධනය යොදන ඔය වගේ කාරණා. එතකොට අන්න ඒ වගේ ගිවිසගත් පරිදි තමයි ප්‍රාග්ධනයට දායක වෙන්නේ. යාපතේ කළමනාකරණය සියලු හවුල්කරුවන් විසින් හෝ කිහිප දෙනෙකු විසින් කළමනාකරණය සිදු කරනවා. හවුල් ව්‍යාපාරයේ ABC නම් ඉන්නේ. සමහර විට ABC කියන තුන් දෙනාම කළමනාකරණ කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් BC කියන දෙන්නා විතරයි කළමනාකරණ කටයුතු කරන්නේ. එහෙම නැත්නම් AD කියන දෙන්නා විතරයි කළමනාකරණ කටයුතු සිදු කරන්නේ. අන්න ඒ කියන කාරණාව. වගකීම හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වේ. එනම් ව්‍යාපාරයේ පුන්වත් වොහොත් බාහිර ණය පෙවීම සඳහා සිය පෞද්ගලික දේපල පවා කැපකිරීමට සිදු වේ. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. ව්‍යාපාරයේ පුන්වත් වුණොත් බාහිර වගකීම් පියවීම සඳහා තමන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිද්ධ වෙනවා. නීතිමය පුද්ගලභාවය ව්‍යාපාරයක නීතිමය පුද්ගලභාවයක් නොමැත. එනම් නීති ඉදිරියේ ව්‍යාපාරයේ නමින් කටයුතු කළ නොහැක. කටයුතු කළ හැක්කේ හවුල්කරුවන්ගේ නම් වලිනි. නීතිමය පුද්ගලභාවය කියන්නේ මොකක්ද කියන එක අපි කලින් කතා කරා. ව්‍යාපාරයක නෛතික පුද්ගලභාවයක් නැහැ. නීති ඉදිරියේ ව්‍යාපාරයේ නමින් කටයුතු කරන්න බෑ. හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලින් තමයි කටයුතු කරන්න වෙන්නේ. ලියාපදිංචිය සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි අනිවාර්ය නොවේ. වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනතට අනුව ලියාපදිංචි කළ යුතුය. සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි අනිවාර්ය වෙන්නේ නැහැ. හැබැයි වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනතට අනුව ලියාපදිංචි කරන්න ඕනේ. ලාභාලාභ බෙදා ගැනීම හවුල්කරුවන් ගිවිසගත් පරිදි ලාභාලාභ භුක්ති විඳි. මෙන්න මේ විදිහට අපි කතා කරේ ලාභය සමානව බෙදා ගන්නවා. එහෙම නැත්නම් මේ 3ට 2ට එක අනුපාතයට අදාළ විදිහට බෙදා ගන්නවා වගේ මොකක් හරි අනුපාතයකට බෙදා ගන්නවා. ඒ වගේ ගිවිසුමේ සඳහන් විදිහට හවුල්කරුවන් ඇති කරගෙන තියෙන එකඟතාවයට අදාළව ලාභ බෙදා ගන්නවා කියන එක තමයි කියන්නේ. ව්‍යාපාර අවදානම හවුලේ දරයි. ව්‍යාපාර අවදානම හවුලේ තමයි දරන්නේ. පැවැත්ම අඛණ්ඩ පැවැත්මක් නොමැත. අඛණ්ඩ වූ පැවැත්මක් නැහැ. ඒ වගේම ගිණුම් තැබීම හා විගණනය. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ. ගිණුම් තැබීම හා විගණනය කියන එක අනිවාර්ය කාරණාවක් නෙවෙයි. බදු ගෙවීම
හවුල් ව්‍යාපාරයේ ලාභය මත ආදායම් බදු ගෙවිය යුතුය. හවුල් ව්‍යාපාරයේ තියෙන ලාභය මත ආදායම් බදු අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. විසුරුවා හැරීම අධිකරණය මගින් හෝ ස්වේච්ඡාවෙන් විසුරුවා හැරීම සිදුවේ. අධිකරණය මගින් හෝ ස්වේච්ඡාවෙන් විසුරුවා හැරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ හවුල් කරන ඔක්කොම එකතු වෙලා ස්වේච්ඡාවෙන් තීරණයක් කරගෙන හවුල් ව්‍යාපාරය විසුරුවා හරින්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට අධිකරණය මැදිහත් වෙලා ඒ හවුල් ව්‍යාපාර විසුරුවා හරින්නත් පුළුවන්. හයිලයිට් කරගන්න. මෙතන මූලික ලක්ෂණ කියන එක හයිලයිට් කරගන්න ඕනේ. මූලික ලක්ෂණ ඊළඟට හවුල්කරුවන් 2ත් 20ත් කියන කොටස හවුල්කරුවන් 2ත් 20ත් ප්‍රාග්ධනය යටතේ givisගත් පරිදි කළමනාකරණය යටතේ සියලු හවුල්කරුවන් විසින් හෝ කිහිප දෙනෙකු විසින් වගකීම කියන කාරණාව යටතේ වගකීම අසීමිත වේ. ඊළඟට නීතිමය පුද්ගලභාවය යටතේ නෛතික පුද්ගලභාවයක් නොමැත. හයිලයිට් කරගන්න ඕනේ. හොඳේ. ලියාපදිංචිය යටතේ ලියාපදිංචිය අනිවාර්ය නොවේ. ලාභාලාභ බෙදා ගැනීම යටතේ හවුල්කරුවන් givisගත් පරිදි කියන කොටස givisගත් පරිදි හෝ හවුල්කරුවන් givisගත් පරිදි කියන කොටස හයිලයිට් කරගන්න. ව්‍යාපාර අවදානම යටතේ අවදානම හවුලේ දරයි. ඊළඟට පැවැත්ම යටතේ නොමැත කියන කාරණාව. කණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ නොමැත කියන කාරණාව හයිලයිට් කරගන්න. ගිනුම් තැබීම හා විගණනය යටතේ අනිවාර්ය නොවේ. අනිවාර්ය නැහැ. ගිනුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ කියන කොටස හයිලයිට් වෙන්න ඕනේ. බදු ගෙවීම යටතේ ලාභය මත ආදායම් බදු ගෙවිය යුතුය. විසුරුවා හැරීම කියන කාරණාවේදී අධිකරණය මගින් එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන්, ඒ කියන්නේ අධිකරණය මගින් කියන එකයි ස්වේච්ඡාවෙන් කියන එකයි වෙන වෙනම හයිලයිට් කරගන්න. හරි, අපි ලක්ෂණ ටික කතා කරලා බලන්න හවුල් ව්‍යාපාර වර්ග. මූලික වශයෙන් හවුල් ව්‍යාපාර වර්ග දෙකක් දැකිය හැකිය. එක සාමාන්‍ය හවුල් ව්‍යාපාර, දෙක සීමිත හවුල් ව්‍යාපාර. හයිලයිට් කරගන්න ඕනේ සාමාන්‍ය හවුල් ව්‍යාපාර, ඒ වගේම සීමිත හවුල් ව්‍යාපාර. බලන්න සාමාන්‍ය හවුල් ව්‍යාපාරයේ බාහිර ණය සම්බන්ධයෙන් සියලුම හවුල්කරුවන් වගකීමට අසීමිතව බැඳී සිටින හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට යටතේ තියෙන හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයේ බාහිර ණයතොට සම්බන්ධයෙන්, ඒ කියන්නේ බාහිර වගකීම් සම්බන්ධයෙන් සියලු හවුල්කරුවන් වගකීමට බැඳෙනවා. එතකොට මේ තත්ත්වයේ උඩ කාටවත් වගකීම පැහැර හරින්න බෑ. මොකද ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන හවුල් ව්‍යාපාරවල සියලුම හවුල්කරුවන් බාහිර වගකීම් වලට බැඳෙනවා. ඒ අසීමිත වගකීමට එයාලා බැඳී සිටිනවා. ඒවා තමයි සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියලා කියන්නේ. හැබැයි සීමිත හවුල් ව්‍යාපාර බලන්න. හවුල්කරුවන්ගේ වගකීම ඔවුන් යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා වන එහෙත් යටත් පිරිසෙන් එක් හවුල්කරුවෙකු හෝ අසීමිතව වගකීමට බැඳෙන හවුල් ව්‍යාපාර වේ. දැන් මේ සාමාන්‍යනේ. මේ සාමාන්‍යයි. සීමිත එකේ දැන් අනෙකුත් හවුල්කරුවන්
ප්‍රාග්ධනයේ ප්‍රමාණයට තමයි වගකීමට බැඳෙන්නේ. හැබැයි මේ හවුල්කරුවන් මෙතන 10ක් ඉන්නවා නම් හවුල්කරුවන් සංඛ්‍යාව 10යි කියලා ගමු. මේ 10න් එක්කෙනෙක් හරි අසීමිත වගකීමට බැඳෙනවා. ඒ කියන්නේ දැන් මේ උඩ හවුල් ව්‍යාපාරේ සාමාන්‍ය හවුල් ව්‍යාපාරවල ගත්තම සියලුම හවුල්කරුවන් අසීමිතව ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික දේපල දක්වා වගකීමෙන් බැඳෙනවා. හැබැයි සීමිත හවුල් ව්‍යාපාරවල අනිකුත් හවුල්කරුවන් සියලුම දෙනා තමන් යොදපු ප්‍රාග්ධනයේ ප්‍රමාණයට විතරයි බාහිර ණයතුරු නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකීමට බැඳෙන්නේ. හැබැයි මේ ඉන්න හවුල්කරුවන් අතරින් එක්කෙනෙක් හරි අසීමිතව ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික දේපල දක්වා ඒ වගකීමට බැඳෙනවා. ඒක තමයි සීමිත හවුල් ව්‍යාපාර කියලා අපි හඳුන්වන්නේ. යටත් පිරිසෙන් බහුතරයක් සීමිත වගකීමට යටත් වෙන්නේ. හැබැයි එක්කෙනෙක් හෝ වැඩි පිරිසක් අසීමිත වගකීමට බැඳෙනවා. විශේෂත්වය තමයි ලංකාවේ මෙවැනි හවුල් ව්‍යාපාර දක්නට නොමැත. ඒකින්ද ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. ලංකාවේ මෙවැනි හවුල් ව්‍යාපාර දක්නට නොමැත. අන්න ඒ කොටසත් හයිලයිට් කරගන්න ළමයි. හැබැයි ඒක චුට්ටක් වෙනස් විදියට හයිලයිට් කරගන්න එක්ක ඇදට හරි එහෙම නැත්නම් වෙන පාටකින් හරි ලංකාවේ මෙවැනි හවුල් ව්‍යාපාර දක්නට නොමැත. සාමාන්‍ය හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන් සියලු දෙනාම අසීමිත වගකීමට බැඳෙනවා. සීමිත හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන් වැඩි පිරිසක් ඒ කියන්නේ අනිකුත් හවුල්කරුවන් ඔක්කොම සීමිත වගකීමට බැඳෙද්දී යටත් පිරිසෙන් එක් හවුල්කරුවෙක් හරි අසීමිතව වගකීමට බැඳෙනවා. ඒක තමයි සීමිත හවුල් ව්‍යාපාර කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට හවුල් ව්‍යාපාරවල පවත්නා වාසි හා අවාසි ගැන අපි කතා කරමු. හයිලයිට් කරගන්න වාසි හා අවාසි. අපි වාසි හා අවාසි ටික ලියාගමු. වාසි කොටසේ ලියාගන්න ආරම්භ කිරීම පහසු වීම. ආරම්භ කිරීම පහසු වීම. දෙක සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. තුන වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යාම. වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යාම. හතර කිහිප දෙනෙකුගේ දක්ෂතා ඒකරාශී කළ හැකි වීම. කිහිප දෙනෙකුගේ දක්ෂතා ඒකරාශී කළ හැකි වීම. ඒකටම එලෙක්ටක් දාලා ලියා ගන්න. විවිධ කුසලතා හා විශේෂතා සහිත පුද්ගලයන් ඒකරාශී කළ හැකි වීම. විවිධ දක්ෂතා විවිධ කුසලතා හා විශේෂතා සහිත පුද්ගලයන් ඒකරාශී කළ හැකි වීම. පස්වෙනි එක ලියා ගන්න. අලාභ කිහිප දෙනෙකු අතරේ බෙදී යාම. අලාභ කිහිප දෙනෙකු අතරේ බෙදී යාම. හයවෙනි එක වඩා නිවැරදි සාමූහික තීරණ ගත හැකි වීම. වඩා නිවැරදි සාමූහික තීරණ ගත හැකි වීම. හත්වෙනි එක නීතිමය බලපෑම අඩුවීම. නීතිමය බලපෑම අඩුවීම. මුලින්ම කියනනම් ආයෙත් එක ආරම්භ කිරීම පහසු වීම. දෙක සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. තුන වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යාම. හතර කිහිප දෙනෙකුගේ දක්ෂතා ඒකරාශී කළ හැකි වීම. එනම් විවිධ කුසලතා හා විශේෂතා සහිත පුද්ගලයන් ඒකරාශී කළ හැකි වීම.
අලාභ කිහිප දෙනෙකු අතරේ බෙදී යාම 6 වඩා නිවැරදි සාමූහික තීරණ ගත හැකි වීම 7 නීතිමය බලපෑම අඩු වීම බලන්න අවාසි ලියා ගන්න මෙන්න මෙහෙම පල්ලෙහාට 1 හවුල්කරුවන් අතර මතභේද ඇතිවිය හැකි වීම හවුල්කරුවන් අතර මතභේද ඇතිවිය හැකි වීම දෙක අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම තුන්වෙනි එක හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම හතරවෙනි එක ලාභය කිහිප දෙනෙකු අතරේ බෙදී යාම ලාභය කිහිප දෙනෙකු අතරේ බෙදී යාම පස්වෙනි කාරණාව එහෙම නැත්නම් පස්වෙනි අවාසිය නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම හයවෙනි කාරණාව තීරණ ගැනීම ප්‍රමාද විය හැකි වීම තීරණ ගැනීම ප්‍රමාද විය හැකි වීම ඊළඟට හත්වෙනි කාරණාව හවුල්කරුවෙකුට ඉවත් වීමට අපහසු වීම හෝ හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම දුෂ්කර වීම හවුල්කරුවෙකුට ඉවත් වීමට අපහසු වීම හෝ හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම දුෂ්කර වීම මුලින්ම බලන්න හවුල්කරුවන් අතර මතභේද ඇතිවිය හැකි වීම අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම ලාභය කිහිප දෙනෙකු අතරේ බෙදී යාම නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම තීරණ ගැනීම ප්‍රමාද විය හැකි වීම හවුල්කරුවෙකුට ඉවත් වීම අපහසු වීම හෝ හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම දුෂ්කර වීම හරි ආරම්භ කිරීම පහසුයි සමාගමකට සාපේක්ෂව ආරම්භ කරන්න ගොඩක් පහසුයි හවුල්කරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා ප්‍රාග්ධනය යොදලා කිවිසුමක් හදාගෙන ආරම්භ කරන්න පුළුවන් ගැටලුවක් නැහැ සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම සාපේක්ෂව කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර වලට කේවල ස්වාමි ව්‍යාපාර වලට සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ දැන් බලන්න කේවල ස්වාමි ව්‍යාපාරයක් අපි ගත්තොත් එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් එයාලගේ තියෙන ලක්ෂ්‍යය නම් කේවල ස්වාමි හොඳේ කේවල ස්වාමි මේ පැත්තේ හවුල් එතකොට සමාජිකයන් සංඛ්‍යාව එක්කෙනා ඉන්නේ මෙතන ඉන්නවා කියලා හිතන්නකො සමාජිකයන් සංඛ්‍යාව 5ක් මෙයා ප්‍රාග්ධනයේ විදිහට අරන් ඉන්නේ ලක්ෂයයි එතකොට කේවල ස්වාමි ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂයයි එතනින් එහාට ප්‍රාග්ධන රැස් කර ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි මේ 5 දෙනා එක්කෙනා ලක්ෂ්‍ය ගන්න ගෙනාවොත් ලක්ෂ්‍ය වැඩි කිරීම 5 ලක්ෂ 5ක් එකතු කරගන්න පුළුවන් ප්‍රාග්ධන විදියට නේ. ප්‍රාග්ධන විදියට ලක්ෂ 5ක් එකතු කරගන්න පුළුවන්. එතකොට කේවල ස්වාමි ව්‍යාපාරයකට සාපේක්ෂව වඩා වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ වගකීම කිහිප දෙනෙක් අතර බෙදී යනවා. වගකීමක් තිබ්බත් අසීමිත කේවල ස්වාමි ව්‍යාපාරයක එක්කෙනෙක් වුණාට හවුල් ව්‍යාපාරයේ වගකීම 5 දෙනෙක් අතර බෙදී යනවා. මේ උදාහරණයට අනුව දැන් වගකීම ලක්ෂයයි නම් මේ ලක්ෂ්‍ය වගකීම මෙයා තනියෙන් දරන්න ඕනේ. හැබැයි මෙතන වගකීම ලක්ෂයයි නම් නිකන් අපි හිතමුකෝ වගකීම ලක්ෂයයි කියලා. දැන් එතන මේ ලක්ෂ 5 කියන කාරණාව අමතක කරලා වගකීම ලක්ෂයයි කියලා හිතන්නකො. එතකොට මෙතන ලක්ෂයේ මෙයා තනියෙන් මේ ලක්ෂයේ වගකීම දරන්න ඕනේ. මේ බාහිර ණයතොස් ලක්ෂයක් තියෙනවා කියලා හිතන්නකො. එතකොට මේ ව්‍යාපාරින් එක්කෙනා එයා ලක්ෂය තනියෙන් දරා ගන්න ඕනේ. අසීමිත වගකීම තනියෙන් දරා ගන්න ඕනේ. හැබැයි මෙතන හවුල් ව්‍යාපාරේ 5 දෙනෙක් ඉන්නවා නම් මෙතන වගකීම ලක්ෂයයි නම් ඒ අවදානම ඒ කියන්නේ ඒ වගකීම
මේ පස් දෙනා අතර බෙදී යනවා. එතකොට කෙනෙක් 20000කට වගේ තමයි වගකීමට බැඳෙන්නේ. ඊළඟ එක කිහිප දෙනෙකුගේ දක්ෂතා ඒකරාශී කළ හැකි වීම. විවිධ කුසලතා හා විශේෂතා සහිත පුද්ගලයන් ඒකරාශී කළ හැකි වීම. විවිධාකාර හැකියාවන් තියෙන පුද්ගලයන් ඒකරාශී කරගන්න පුළුවන්. ගිණුම් කරණයට, අලෙවිකරණයට, නිෂ්පාදන කළමනාකරණයට, තොරතුරු කළමනාකරණයට වගේ විවිධ අවදානම් දෙවීමට ඒ වගේ විවිධ කුසලතා සහිත පුද්ගලයන් ඒකරාශී කරගන්න පුළුවන්. අලාභ කිහිප දෙනෙක් අතර බෙදී යාම. දැන් මෙතන මේ වගේම මෙතන ලක්ෂ කලාපයක් වුණා කියලා හිතන්නකො. ඒ කේවල ස්වාමි ව්‍යාපාරය කරන ලක්ෂ අවදාන ඒ කියන්නේ ලක්ෂයක වුණ අලාභය මෙයා තනියෙන් විඳවා ගන්න ඕනේ. හැබැයි අවුල් ව්‍යාපාරයක ලක්ෂක අලාභය මේ පස් දෙනා අතර බෙදී ගියාම එක්කෙනෙක්ට අලාභ වෙන්නේ 20000ක වගේ ප්‍රමාණයක්. වඩාත් නිවැරදි සාමූහික තීරණ ගත හැකි වීම. හොඳට සාකච්ඡා කරලා සාමූහික තීරණ ගන්න පුළුවන්. නීතිමය බලපෑම අඩු වීම. නීතිමය බලපෑම අඩු වී සමාගම් වලට සාපේක්ෂව හොඳේ. තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා නීතිමය බලපෑම වැඩි. හැබැයි සමාගම් වලට සාපේක්ෂව නීතිමය බලපෑම අඩුයි. අවාසි. හවුල්කරුවන් අතර මතභේද ඇති විය හැකි වීම. හවුල්කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන්. කට්ටියක්නේ වැඩක් කරන් යන්නේ. ඒකින්ද එක එක මතභේද එක එක අදහස් ඇති වෙලා ඒවා මතභේද කියන්නේ එක එක මතභේද ඇති වෙන්න පුළුවන්. අඛණ්ඩ පැවැත්මක් නැහැ. ව්‍යාපාරයට අයිතිකරුවන්ගෙන් වෙන්වුණු පැවැත්මක් නැහැ. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ යෙදූ ප්‍රාග්ධනයෙන් පරිබාහිරට තමන්ගේ පුද්ගලික දේපල දක්වා අවදානම පැතිරලා යනවා. වගකීම පැතිරෙනවා. ලාභයේ කිහිප දෙනෙකු අතරේ බෙදී යාම. දැන් මෙතන ගත්තොත් ලාභේ ලක්ෂයයි නම් කේවල ස්වාමි ව්‍යාපාරයේ හිමිකරුවට ලක්ෂයේ ලාභය තනියෙන් භුක්ති විඳින්න පුළුවන්. හැබැයි මෙතන ලාභේ ලක්ෂයයි නම් එක්කෙනෙක්ට භුක්ති විඳින්න පුළුවන් රුපියල් 20000ක වගේ ලාභ කොටසක්. ඒක තමයි කියන්නේ. නීතිමය පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයට නීති ඉදිරියේ පුද්ගලයෙක් කියලා පිළිගන්නේ නැහැ. ව්‍යාපාරයට අයිතිකරුවන්ගෙන් වෙන්නු ස්වාධීන ප්‍රවත්මක්. ඒ කියන්නේ නීති ඉදිරියේ අයිතිකරුවන්ගේ නම් වලින් තමයි කටයුතු කරන්න වෙන්නේ. තීරණ ගැනීම ප්‍රමාද විය හැකි වීම. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක නම් ඉක්මනට තීරණ ගන්න පුළුවන්. එක්කෙනයි තීරණ ගන්න හින්දා. හැබැයි මෙතන සාකච්ඡා කරලා තීරණ ගද්දී ඒක ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. හත්වෙනි එක. හවුල්කරුවෙකුට ඉවත් වීම අපහසු වීම හෝ හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම දුෂ්කර වීම. හවුල්කරුවෙක්ට ඉවත් වෙන එක ටිකක් අපහසු කාර්යයක්. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ විසුරුවා හරින එකත් ටිකක් දුෂ්කර වැඩක් හවුල් ව්‍යාපාරවල. එතකොට මේවා තමයි වාසි හා අවාසි. හරි. ලියාගන්න හවුල් ව්‍යාපාර හා කේවල ස්වාමි ව්‍යාපාර සංසන්දනාත්මකව දැක්වීම කියන කොටසේ සමානකම් යටතේ මෙන්න මේ ටික ලියාගන්න. ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවීම. ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවීම. ඊළඟ එක අයිතිකරුවන්ගේ වගකීම අසීමිත වීම. අයිතිකරුවන්ගේ වගකීම අසීමිත වීම. ඊළඟ එක පෞද්ගලික හිමිකාරීත්වයක් පැවතීම. පෞද්ගලික හිමිකාරීත්වයක් පැවතීම. ඊළඟ එක නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. පස්වෙනි එක අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අන්තිම එක ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවීම. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවීම. හරි. දැන් මේ කියන එක වේගය වැඩි නම් ළමයි මේ වෙලාවට වීඩියෝ එක ස්ටොප් කරලා ඒ අදාළ කාරණාව ලියාගෙන ආයෙ ප්ලේ කරන්න. හොඳේ? හරි. දැන් අසමානකම් එකේ හවුල් ව්‍යාපාර පැත්තේ තියෙන කොටස් ටික, ඒ කියන්නේ හවුල් ව්‍යාපාර යටතේ තියෙන කාරණා ටික, ඒ ටේබල් එකේ හවුල් ව්‍යාපාර කියන පැත්තේ ලියා ගන්න ඕන ටික මෙන්න මේ විදිහට ලියා ගන්න. සමාජික සංඛ්‍යාව අවමය දෙකකි උපරිමය 20කි. සමාජික සංඛ්‍යාව අවමය දෙකකි උපරිමය 20කි. ඊළඟ එක තීරණ ගැනීම අපහසුය
එහෙම නැත්නම් මන්දගාමීය. තීරණ ගැනීම අපහසුය. එළයිලා මන්දගාමීය. ඊළඟ එක නීතිමය බලපෑම සාපේක්ෂව වැඩිය. නීතිමය බලපෑම සාපේක්ෂව වැඩිය. හතව ලාභය හවුල්කරුවන් අතර බෙදී යයි. ලාභය හවුල්කරුවන් අතර බෙදී යයි. පස්වෙනි එක විවිධ දක්ෂතා ඇති අය බඳවාගත හැකි බැවින් සාපේක්ෂව කළමනාකරන හැකියාව ඉහළය. ඒක පොඩිවට ලියා ගන්නකො විවිධ දක්ෂතා ඇති අය බඳවාගත හැකි බැවින් විවිධ දක්ෂතා ඇති අය බඳවාගත හැකි බැවින් සාපේක්ෂව කළමනාකරන හැකියාව ඉහළය. සාපේක්ෂව කළමනාකරන හැකියාව ඉහළය. හයවෙනි එක හවුල්කරුවන් සියලු දෙනා ප්‍රාග්ධනය යොදයි. හවුල්කරුවන් සියලු දෙනා ප්‍රාග්ධනය යොදයි. හත්වෙනි එක අවදානම බෙදී යයි. අවදානම බෙදී යයි. දැන් බලන්න හවුල් ව්‍යාපාරයි කේවල ස්වාමි ව්‍යාපාරවලයි මේ දෙකම ලියාපදිංචි කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට අයිතිකරුවන්ගේ වගකීම අසීමිතයි. හවුල් ව්‍යාපාරවලත් කේවල ස්වාමි ව්‍යාපාරවල පෞද්ගලික හිමිකාරීත්වයක් තමයි දෙකේම තියෙන්නේ. කේවල ස්වාමි වල ඒ අදාළ ස්වාමියාට එහෙම නැත්නම් ඒ අදාළ හිමිකරුවාට හිමිකම තියෙනවා. හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන්ට හිමිකම තියෙනවා. නෛතික පුද්ගල භාවයක් ව්‍යාපාර දෙකේම නැහැ. අකණ්ඩ පැවැත්මකුත් නැහැ. ඒ වගේම ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නැහැ. ඒක තේරෙනවද? එතකොට අසමානකම් යටතේ කේවල ස්වාමි ව්‍යාපාරවල සමාජිකයන් සංඛ්‍යාව 1යි. හවුල් ව්‍යාපාරවල සමාජික සංඛ්‍යාව අවමය 2යි උපරිමේ 20යි. කේවල ස්වාමි ව්‍යාපාරවල තීරණ ගැනීම පහසුයි වේගවත් එක්කෙනෙක් ඉන්න හින්දා. හැබැයි හවුල් ව්‍යාපාරවල තීරණ ගැනීම අපහසුයි. ඒ කියන්නේ මන්දගාමී. පිරිසක් කතා කරලා තීරණය ගන්න ඕනේ. තුන්වෙනි එක නීතිමය බලපෑම අඩුයි කේවල ස්වාමි ව්‍යාපාරවල. හැබැයි හවුල් ව්‍යාපාරවල නීතිමය බලපෑම කේවල ස්වාමි ව්‍යාපාරවලට සාපේක්ෂව වැඩි. හතරවෙනි එක ලාභය තනි පුද්ගලයෙක් විසින් භුක්ති විඳිනවා කේවල ස්වාමි ව්‍යාපාරවල අපි කලින් කතා කළා. හැබැයි හවුල් ව්‍යාපාරවල ලාභය හවුල්කරුවන් අතර බෙදී යනවා. එතකොට කේවල ස්වාමි ව්‍යාපාරවල සාපේක්ෂව කළමනාකරන හැකියාව පහළයි. හැබැයි හවුල් ව්‍යාපාරවල විවිධ දක්ෂතා තියෙන අය එකතු කරගන්න පුළුවන් හින්දා කළමනාකරන හැකියාව ඉහළයි. ඊළඟට කේවල ස්වාමි ව්‍යාපාරවල ප්‍රාග්ධනය අයිතිකරු විසින් තනිව තමයි යොදන්නේ. හැබැයි හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන් සියලු දෙනා ප්‍රාග්ධනයට දායක වෙනවා. ඒ වගේම කේවල ස්වාමි ව්‍යාපාරවල අවදානම තනිව දරන්නේ. හැබැයි හවුල් ව්‍යාපාරවල අවදානම හවුල්කරුවන් අතර බෙදී යනවා. ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපි අද දවසේ ඉගෙන ගන්න සැලසුම් කරලා තිබ්බේ. අපි ඒ සැලසුමට අනුව මේ කොටස හරියට ආවරණය කරගත්තා. එතකොට අපි ඊළඟ සතියේ පුළුවන් තරම් උත්සාහ කරලා, ඒ කියන්නේ මේ එන බ්‍රහස්පතින්දා පුළුවන් තරම් උත්සාහ කරලා හවුල් ව්‍යාපාර කොටස අවසන් කරමු. එතකොට අපිට සමාගම් කොටස ඉක්මනින් අවසන් කරලා සමූපාකාර සහ විශේෂ ව්‍යාපාර කියන කොටසුයි පොදු අංශීය ව්‍යාපාර ටික කතා කරලා මේ එකකේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. එහෙනම් පුතේ වැඩ කරන් පාඩම් කරන් ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්න. පුළුවන් තරම් මේ තියෙන කාලය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමු කරන්න. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් පිළිපදලා බොහොමත් පරිස්සමෙන් ගෙවල් වලට වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන සතුටින් ඉන්න. සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.